BL8 Digital Business Strategy Pilot Paper Discussion එකේ පළවෙනි කොටසත් එක්ක අද අපි එකතු වෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳලා උපායමාර්ගික තීරණයක ලක්ෂණ වඩාත් හොඳින් විස්තර කෙරෙන්නේ කුමක්ද? එතකොට ඔබට දීලා තියෙනවා පිළිතුරු හතරක්. එතකොට මේ පිළිතුරු හතරෙන් පළවෙනි පිළිතුර නිවැරදි කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට ඒ පිළිතුරේ තියෙන ආකාරයටම ඒ පිළිවෙලටම ඔබට ටෙක්ස්ට් බුක් එකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගුවේ දක්වලා තියෙන ආකාරයට උපායමාර්ග තියෙන ලක්ෂණ දක්වලා තියෙනවා. එතකොට අපි මේවට strategic decisions කියලා කියන්නේ. එතකොට මේ strategic decisions වල බොහොමත්ම සංකීර්ණ ස්වභාවයක් තිබෙනවා. මොකද ඒවට ඒ තීරණ ගනිද්දී ගොඩාක් තොරතුරු විවිධ අංශ වලින් විශ්ලේෂණය කළ ලබා ගන්න අවශ්‍ය නිසා ඒකත් එක්කම අවිනිශ්චිතතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ තීරණ අනාගතයේ සම්බන්ධව ගන්න තීරණ. එතකොට ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් දේවල් වලට ආයතනය විසින් අද ගන්න තීරණ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න නියමිත දේවල් වලට ගන්න නිසා මේක අවිනිශ්චිත ස්වභාවයක් තිබෙන්න පුළුවන්. මේක මේ තීරණ ව්‍යවහාර මෙහෙයුම් කෙරෙහි බලපාන. ඒ කියන්නේ ආයතනයේ සෑම කටයුත්තකටම මේ තීරණ බලපාන්න පුළුවන්. ඒ වගේම මේ ආයතනය පමණක් නෙමෙයි සම්පූර්ණ සංවිධානය. මේ කියන්නේ group එකේම group of companies නම් මේ මුළු සංවිධානයේටම මේ මුළු group එකටම ආයතන සමූහයටම මේ තීරණ බලපාන්න පුළුවන්. එතකොට දීලා තියෙන පිළිතුර සංකීර්ණත්වය, අවිනිශ්චිතතාව, ව්‍යාපාර මෙහෙයුම් කෙරෙහි ඇති බලපෑම හා සමස්ත සංවිධානයේටම ඇති බලපෑම් විදිහට පැහැදිලිව ලකුණු කරලා තියෙනවා. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නට. ආයතනික උපාය මාර්ගික කල්පනාකරණය සිදුවන මට්ටම වනියේ. එතකොට මේක සම්බන්ධයෙන්ුත් ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ ආකාරයෙන් දක්වලා තිබෙනවා. සංයුක්ත උපාය මාර්ග, ඒ කියන්නේ ඉහළම මට්ටම. අපි මේකට corporate strategy කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ආයතනික උපාය මාර්ග කියලත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ආයතනික මට්ටමේ කියන ආයතනයේ ඉහළම මට්ටමේ ගන්න තියෙන හින්දා ආයතනික උපාය මාර්ග කියලා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවන පෙළ විදිහට ව්‍යාපාරික ඒකක උපාය මාර්ග කියන්නේ business strategy. තුන්වෙනි මට්ටම එහෙම නැත්නම් මෙහෙයුම් මට්ටම operational or functional strategies විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට දීලා තියෙන පිළිතුරු හතරෙන් පළවෙනි පිළිතුරු නිවැරදි විදිහට ලකුණු කරලා තියෙනවා. සංයුක්ත මට්ටම, ව්‍යාපාර මට්ටම, ක්‍රියාකාරී මට්ටම. එතකොට මේ සංයුක්ත මට්ටම වෙනුවට ආයතනික මට්ටම කියලා සමහර වෙලාවට ලැබෙන්නත් පුළුවන්. එහෙම වුණ වෙලාවට ඒ පිළිතුර නිවැරදි පිළිතුර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට corporate strategy කියලා කිව්වහම ඔයගොල්ලෝ දන්නවා ඇති ආයතනයේ අනාගතයට බලපාන, ඒ කියන්නේ දීර්ඝකාලීන තීරණ විදිහට සලකන්න පුළුවන්. business strategy කියන්නේ ආයතනයේ වෙන්වෙන් භාණ්ඩ හා සේවා වෙන්වෙන්ව තිබෙන ආයතනයේ කොටස් වල ඒ කොටස විශ්ින් ගන්න තීන්දුව තීරණ වලට business strategy කියලා හඳුන්වන්න පුළුවන්. operational or function strategies කියන්නේ එදිනෙදා ආයතනයේ කටයුතු පවත්වාගෙන යාමට පාවිච්චි කරන තීරණ, එදිනෙදා ගන්න තීරණ ඒ කොටසට අයත් වෙන්න පුළුවන්. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. තුන්වෙනි ප්‍රශ්නේ සඳහන් කරලා තියෙන්නේ මේ අමතර ජාලය හෙවත් එක්ස්ට්‍රානෙට්. එතකොට මෙතනට එක්ස්ට්‍රානෙට් කිව්වහම මේක අමතරව තිබෙන ජාලයක් කියලා ඔබට හැඟීමක් එන්න පුළුවන්. නමුත් මේ එක්ස්ට්‍රානෙට් කියන මේ එක්ස්ට්‍රා කියන වචනයෙන් අදහස් වෙන්නේ මේක ආයතනය සමග බාහිරින් කටයුතු කළ හැකි ජාලය. එක්ස්ටර්නල් කියන අර්ථය තමයි මේකට එන්නේ. අන්න ඒ නිසා මම මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නේ තිබෙන අමතර ජාලය කියන කොටස වෙනුවට බාහිර ජාලය කියන කොටස වචනේ පාවිච්චි කරන්න තීරණය කරා. මෙතනට වඩාත් ගැලපෙන්නේ බාහිර ජාලය. කියන්නේ external network, extranet. එතකොට extranet කියලා මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ටෙක්ස්ට් බුක් එකෙන් මම මේ කොටස උපුටා ගන්නෙ පැහැදිලි කිරීමේ පහසුවට. එතකොට extranet එකක තියෙන්න පුළුවන් කොටස් දෙකක්. ඒ කියන්නේ ආයතනයේ බාහිර
පුද්ගලයන් සහ වෙනත් ආයතන සමග ගනුදෙනු කිරීමට මේ නෙට්වර්ක් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකට පොදු එක්ස්ට්‍රානෙට් කියලා අපි අදහස් කරනවා. ඒකත් අපි පාවිච්චි කරන ක්‍රියාවට අනුව ඉන්ට්‍රනෙට් සහ සුප්‍රනෙට් ආකාරයෙන් බෙදා වෙන් කරන්න පුළුවන්. එතකොට ඉන්ටර්නෙට් විදිහට පාවිච්චි කරන්නේ අපි ආයතනයේ තිබෙන කටයුතු වලට බාහිර පුද්ගලයන්ට, ඒ කියන්නේ සප්ලයර්ස්ලට, වෙන්ඩර්ස්ලට අපේ ආයතනෙත් සමග කටයුතු කරන්න ලබා දීලා තියෙන අපි කියන පෝර්ටල් එක. එහෙම නැත්නම් අපි ලොගින් එකක් දෙනවා ඒගොල්ලන්ට. එතකොට ඒ කටයුතු කරගෙන යන්න ඉන්ටර්නෙට් කියන කොටස පාවිච්චි කරන්න පුළුවන්. තවත් මේක අපි එතනින් එහාට අරගෙන ගියොත් මේකට හොඳ උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් සුප්‍රනෙට් වලට ක්‍රිබ් ඉන්ෆර්මේෂන්. ක්‍රිබ් එකේ තිබෙන ඉන්ෆර්මේෂන් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා. එතකොට මේකට තියෙන අපි ආයතනයත් එක්ක තියෙන සම්බන්ධය වෙන්නේ මේ ජාලයෙන් ක්‍රිබ් එකෙන් අපේ ආයතනයට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. අප ආයතනයේ තියෙන ගන්ධනුකරුවන්ගේ ඒ ණය පිළිබඳ ඒ සියලු විස්තර මේ ජාලයට ලබා දෙන්නත් පුළුවන්. එතකොට මේ ඉන්ටර්නෙට් සහ එක්ස්ට්‍රානෙට් අතර තියෙන වෙනස වෙන්නේ ඉන්ටර්නෙට් එකේ සියලුම කොටස් අප ආයතනය විසින් පාලනය කරනවා. සුප්‍රනෙට් එක අප ආයතනය විසින් පාලනය වෙන්නේ නැහැ. අප ආයතනයේ මේකේ කොටස්කරුවෙක් පමණයි. එතකොට මේ විදිහට දීලා තියෙන පිළිතුරු හතරෙන් පළවෙනි පිළිතුර නිවැරදි විදිහට අපි ලකුණු කරගන්න පුළුවන්. සුප්‍රනෙට් සහ ඉන්ට්‍රනෙට්. එතකොට මෙතන නිවැරදි විය යුතුයි. මේක ඉන්ටර්නෙට් නෙමෙයි, ඉන්ට්‍රනෙට්. ඉන්ටර්නෙට් කියන්නේ අපි මේ ඉන්ටර්නෙට් සමාගමක් සමග අපි මුදල් ගෙවලා GB ප්‍රමාණයක් මිලදී අරගෙන අන්තර්ජාලය සැලසරන ක්‍රමවේදයෙන් ඉන්ටර්නෙට් කියන්නේ. මෙතනට මේ පළවෙනි පිළිතුරේ මෙන්න මේ කොටස නිවැරදි වෙන්න ඕන ඉන්ට්‍රනෙට් විදිහට. ඒ කියන්නේ එක්ස්ට්‍රානෙට් එකේ අප ආයතනයේ පාලනයේ සතුව තිබෙන කොටස සහ එක්ස්ට්‍රානෙට් එකේ අප ආයතනයේ පාලනයේ සතුව නැහැ. නමුත් අපි ඒ නෙට්වර්ක් එකේ කොටස්කරුවෙක් වෙනවා සුප්‍රනෙට්. එතකොට ඉන්ට්‍රනෙට් සහ සුප්‍රනෙට් විදිහට මේක සකස් වෙන්න අවශ්‍යයි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ ඔයාලට බලා ගන්න පුළුවන් නිවැරදි කිරීමකුත් තිබෙනවා. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. අධ්‍යයන කාර්ය මණ්ඩලයට සිසුන්ගේ ශ්‍රේණි විශ්ලේෂණය කිරීමට හා තීරණ ගැනීම පහසු කිරීම සඳහා පිහිටුවා ඇති තොරතුරු පද්ධති. එතකොට මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඔයගලන්ට මේකේ සිදුවෙන ක්‍රියාව සහ මේක මොන ගණයට අයත් වෙනවද, මේක කොහෙද වෙන්නේ කියන එක තේරුම් ගන්න. එතකොට අධ්‍යයන කාර්ය මණ්ඩලයට සිසුන්ගේ ශ්‍රේණි විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක අධ්‍යයන කාර්ය මණ්ඩලය කියන්නේ ස්ටාෆ් ඉන්ටර්නල් ස්ටාෆ්. එතකොට සිසුන් කියන්නේ කස්ටමර්ස්. එතකොට මේ අභ්‍යන්තරව සිදුවන තොරතුරු විශ්ලේෂණයක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට බාහිර පුද්ගලයන් සමග සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අධ්‍යාපන ආයතන ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ ලකුණු ඒ සියලු විස්තර අභ්‍යන්තරයේ පවතින ජාලේ අඩංගු වෙනවා. එතකොට ඒ අවශ්‍ය ලකුණු මේකට ලබා දෙන්න, ඒකේ තියෙන ග්‍රේඩ් එක දාන්න, ඒ වගේ දේවල් කරන්න කාර්ය මණ්ඩලයට, ඒ කියන්නේ ලෙක්චරර්ස්ලට මේ software එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේකේ දීලා තියෙන පිළිතුර වලින් ඔයගොල්ලෝ බැලුවොත් එක්ස්ට්‍රානෙට් කියන්නේ බාහිර පුද්ගලයන් සමග, බාහිර ආයතන සමග සම්බන්ධ වීම. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. තොරතුරු පද්ධතියක නිදසුනක් විදිහට ඩේටාබේස් එකක් අපිට සලකන්න බෑ. තව ඉස්සරහදී අපි බලමු e-commerce කියන්නේ මොකක්ද කියලා. මේක අන්තර්ජාලීය භාවිතයෙන් භාණ්ඩ හා සේවා විකිණීමට තමයි e-commerce කියන්නේ. ඒතර ඉතිරි වෙන පිළිතුර වෙන්නේ මේක මම නිවැරදි කිරීමක් කරලා තියෙනවා. මේක අභ්‍යන්තර ජාලය. මේක අන්තර්ජාලය නෙමෙයි. අභ්‍යන්තරව ආයතනයේ අභ්‍යන්තරයේ කටයුතු කර ගැනීමට පවතින ජාලය. එහෙම නැත්නම් ඉන්ට්‍රානෙට් විදිහට තමයි මේක අපි හඳුන්වන්නේ. මේක ඉන්ට්‍රනෙට් නෙමෙයි. අපි කලින් ප්‍රශ්නේ බැලුවා වගේ බාහිරත් එක්ක සම්බන්ධයක් නැහැ. අභ්‍යන්තරයේ තියෙන කරුණු මේවා. එතකොට ඉන්ටර්නල් නෙට්වර්ක් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඒක අපි ඉන්ට්‍රනෙට් කියලා සලකනවා. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අභ්‍යන්තර ජාලය, එහෙම නැත්නම් ඉන්ට්‍රනෙට්. ඔයගලන්ට මෙන්න මේ පල්ලෙහෙන් පේන කොටස මම සිලබස් එකෙන් ලබා ගත්තේ. මෙතන වෙන්කර හඳුනා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. අන්තර්ජාලය කියන්නේ සාමාන්‍ය මහජනයා තොරතුරු හොමාරු කරන්න
දේවල් ලබා ගන්න පාවිච්චි කරන නෙට්වර්ක් එක. අභ්‍යන්තර ජාලය කියන්නේ ආයතනයක් ඇතුළත ඒගොල්ලන්ට පෞද්ගලිකව ඒගොල්ලන්ගේ තොරතුරු කටයුතු පවත්වාගෙන යන්න සාදා ගන්න ජාලය. බාහිර ජාලය කියන්නේ ඕනෑම ආයතනයක් බාහිර පුද්ගලයාත් සමග බාහිර ආයතනත් සමග තොරතුරු හුවමාරු කරගන්න සකසා ගන්න ජාලය. හරි. දැන් අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ දත්ත කැනීම. එහෙම නැත්නම් data mining. දත්ත කැනීම අරමුණු වඩාත් හොඳින් විස්තර කරන ප්‍රකාශය කුමක්ද? එතකොට දත්ත කැනීම කිව්වහම මේ පල්ලෙහෙන් මම දක්වලා තිබෙනවා ඉංග්‍රීසි යෙදුම. Software data mining software looks for hidden patterns and relationships in large pools of data. ඒ කියන්නේ සැඟවුණු රටා සහ සම්බන්ධතා. මේ දත්තවල ඕනෑම දත්ත සමූහයක අපිට බැලුමට පේන්නේ නැති සැඟවුණු රටා හා සම්බන්ධතා තමයි data mining වලින් අපි සොයා ගන්න උත්සාහ කරන්නේ. එතකොට data mining කිව්වම මේ තියෙන පිළිතුරු හතරෙන් ලබාගත් දත්තවල නොදන්නා රටා සොයා ගැනීම කියන පිළිතුර වඩාත්ම ගැලපෙනවා. දැන් මේ තියෙන ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකෙන් සිංහල මාධ්‍ය පත්පොතේ මම ලබාගත්ත කොටස. ඒකට එහි සඳහන් වෙන්නේ දත්ත කැනීම මුලකාංග විශාල දත්ත සංචිතවල සැඟවුණු රටා සහ සම්බන්ධතා සොයයි. එතකොට ඉතිරි පිළිතුරු වලට වඩා මේ පිළිතුරේ කියවෙන දේ data mining වලට එහෙම නැත්නම් දත්ත කැනීමට වඩාත් ගැලපෙනවා. හරි. 6 වෙනි ප්‍රශ්නට අපි යමු. මේ පිළිතුරේ තියෙන්නේ අපිට ස්ටේට්මන්ට් එකක් දීලා ඒක මේ ස්ටේට්මන්ට් එක නිවැරදිද කියලා වැරදිද කියලා තමයි අපිට සටහන් කරන්න තියෙන්නේ. අපි බලමු මොකද්ද මේ ස්ටේට්මන්ට් එක. දැනුම කල්පනා කරන උපාය මාර්ගයක වැදගත්ම සාධකය වන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා වාක්‍යයක් දීලා තිබෙනවා. එතකොට දැනුම කල්පනා කරන උපාය මාර්ගය knowledge management strategy එකක වැදගත්ම සාධකය වෙන්නේ ICT කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් මේක ලකුණු කරලා තියෙනවා අසත්‍යයි කියලා. ඇයි එහෙම ලකුණු කරලා තියෙන්නේ? අපිට ටෙක්ස්ට් බුක් එකේ බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ පැහැදිලිව සටහන් කරලා තියෙනවා. දැනුම කළමනාකරණයේදී 80%ක්ම කළමනාකරණ හා සංවිධානයේ තියෙන අවශ්‍යතාව සහ ක්‍රමවේදයන් තමයි වැඩියෙන්ම දැනුම කළමනාකරණයට බලපාන්නේ. තාක්ෂණය බලපාන්නේ 20%යි. ඒ කියන්නේ හරියාකාරයෙන් knowledge management එක සිද්ධ කරනවා නම් 80%ක් ඒක managerial සහ organizational දේවල් තමයි තියෙන්නේ. සහ ඉතුරු 20 ටෙක්නොලොජි එකෙන් කන්වර්ට් වෙන්නේ. එතකොට දැනුම කළමනාකරණයට තාක්ෂණය අවම වශයෙන් දායක කරගෙන කරන්න පුළුවන්. ඒක මූලිකම සාධකය නෙමෙයි. ඒ නිසා මෙම ස්ටේට්මන්ට් එක මේ දක්වලා තියෙන සටහන නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා පිළිතුර අසත්‍ය වෙයි කියලා ලකුණු කරලා තියෙනවා. 7 වෙනි ප්‍රශ්නෙට. හිස්තැන් පෙරවීමක් බලාපොරොත්තු වෙන්නේ මෙතන. යනු නව විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම ලබා ගැනීමට සිදු කරන්නා වූ පරීක්ෂණ වන අතර, ඒ කියන්නේ මෙතනට අපි දාන්න ඕන මොන හරි එක පරීක්ෂණ වර්ගයක්. මේ පරීක්ෂණ වර්ගය නව දැනුම ලබා ගන්න සිදු කරන පරීක්ෂණ වර්ගයකට නමක් තමයි මෙතනට දාන්න ඕන. වන අතර යනු බොහෝ විට වාණිජමය අංගයක් ඇති නිශ්චිත ප්‍රායෝගික ඉලක්කයක් හෝ යෙදුමක් පවතින පරීක්ෂණ වර්ගය. ඒත් අපිට මේ ප්‍රශ්නෙම්ම තේරෙනවා පරීක්ෂණ වර්ග දෙකක් ගැන අහනවා. එකක් නව විද්‍යාත්මක හා තාක්ෂණ දැනුම ලබා ගැනීමම අරමුණු කරගෙන කරන පරීක්ෂණ සහ අනිත් එක වාණිජමය පරමාර්ථයෙන් කරන පරීක්ෂණ. එතකොට ඔයගලන්ට මේ ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ කොටසෙන් බලන්න පුළුවන්. ඒකේ දක්වලා තිබෙනවා අසංකීර්ණ පරීක්ෂණ, විවහාරික පරීක්ෂණ. ඒ කියන්නේ pure research and applied research. එතකොට pure research කියලා ඒගොල්ලෝ දක්වලා තියෙන්නේ මේකේ වාණිජමය පරමාර්ථයක් නැහැ. අපි නොදන්න දේ රටක් වශයෙන් අපි දැනුමට එකතු කළ ගත යුතු දේ සඳහා කරන පරීක්ෂණ.
එතකොට මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට අපිට මාකට් එකට දාන්න පුළුවන් භාණ්ඩයක් හෝ සේවාවක් ලැබෙන්නේ නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ නව දැනුමක් සොයා ගැනීම. එතකොට විවහාරික පරීක්ෂණ. එහෙම නැත්නම් ඇප්ලයිඩ් රිසර්ච්. ඇප්ලයිඩ් කියන්නේ මේ රිසර්ච් එකේ ප්‍රතිඵලය අපි ඇප්ලයි කරනවා, භාවිතා කරනවා. එතකොට ඇප්ලයිඩ් රිසර්ච් එක මේ වගේම තමයි නව දැනුම තමයි ලබා ගන්න, තාක්ෂණික දැනුම ලබා ගන්නවා. නමුත් මේ පරීක්ෂණ වල අවසාන ප්‍රතිඵලය වන්නේ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් වෙළඳ පොළට හඳුන්වා දීම තමයි මේකේ අවසාන ප්‍රතිඵලය වන්නේ. එතකොට මේ වගය දක්වලා දෙන ආකාරයට තව කොටසක් සංවර්ධනය විදිහට තියෙන. ඒ කියන්නේ පරීක්ෂණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තිබෙන දෙයක් තව වැඩි දියුණු කරන්න පුළුවන්. එතකොට පරීක්ෂණ හා සංවර්ධන අපි පොදුවේ පාවිච්චි කරන වචනයක් විදිහට research and development කියලා කිව්වොත් ඔයගලන්ට වඩා පැහැදිලි වෙයි. එතකොට research කියන එක මේ විදිහට commercial value එකක් එන්න කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනුම වැඩි කරගන්න කරන්නත් පුළුවන්. ඒත් ඔයගලන්ට තේරෙනවද pure research? ඒ කියන්නේ මෙන්න මේ ගණිතයට වැටෙන පරීක්ෂණ සාමාන්‍යයෙන් පෞද්ගලික ආයතන සිද්ධ කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ වේදම් කරන මුදල් වලට නැවතත් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ROI එකක්, return on investment බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සොයාගන්න දැනුම මුදල් ඉපයීමට නොහැකි නිසා මේ ගණීය පරීක්ෂණ බොහෝ වෙලාවට විශ්වවිද්‍යාල සහ රජයට සම්බන්ධ ආයතන වලින් පමණයි සිද්ධ වෙන්නේ. මේ ගණීය පරීක්ෂණ තමයි පෞද්ගලික ආයතනවලින් සිද්ධ වෙන්නේ. මොකද ඒගොල්ලන්ට මේකෙන් මුදල් නැවත සොයා ගන්න පුළුවන් නව නිපැයුම් නව භාණ්ඩ වෙළඳපොළට හඳුන්වා දීලා. එතකොට මෙතෙන්ට නිවැරදි පිළිතුර විදිහට වෙන්නේ නව විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම ලබා ගැනීම සිදු කරන පරීක්ෂණ. ඒ කියන්නේ අසංකීර්ණ පරීක්ෂණ. ඒ කියන්නේ pure research. මෙතෙන්ට අපිට ලබා ගන්න පුළුවන් වාණිජමය අංගයක් ඇති නිශ්චිත ප්‍රායෝගික ඉලක්කයක් වෙනුවෙන් කරන පරීක්ෂණ. එහෙමත් නැත්නම් ව්‍යවහාරික පරීක්ෂණ. ඒතර මෙතෙන්ට pure research, මෙතෙන්ට applied research. එතකොට ඒක වඩාත් හොඳින් නිරූපණය වෙන පිළිතුර, ඒ කියන්නේ නිවැරදි පිළිවෙලට ලබා දීලා දෙන පිළිතුර විදිහට පළවෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි දැන් යමු 8 වෙනි ප්‍රශ්නෙට. සමාගමක යුනික් රිසෝස් ලෙස තොරතුරු තාක්ෂණ පද්ධතිය සලකන්නේ නම් එයට නිර්මාණය කළ හැකි වන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ බැලුවොත් එහෙම යුනික් රිසෝස් එකක් විදිහට ICT දක්වලා තිබෙනවා. එතකොට මෙතන මම අද්විතීය වෙනුවට ආවේනික කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා වඩාත් හොඳින් ඒක විස්තර කරන්න අවශ්‍ය නිසා. එතකොට මේක ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ දැන් මම මේ උපුටා අරගෙන තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය කොටස ටෙක්ස්ට් බුක් එකේ තියෙන. සිංහල මාධ්‍ය කොටසෙත් මේ කොටස ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන මේගොල්ලෝ කියනවා information technology systems for many companies are a key element. කියන්නේ මූලික අංගයක් තමයිලු information technology systems. Without IT systems they could not compete successfully. මේ IT systems හරි විදිහට ආයතනයේ පවත්වා ගන්නේ නැතුව වෙළඳපොලේ තරඟ කරන්න ඒගොල්ලන්ට අපහසුයි. IT systems may possibly become a unique resource. දැන් මෙතනත් මේ ප්‍රශ්න දක්වලා තියෙනවා unique resource. ඒ කියන්නේ ආවේනික සම්පතක්. ඒ කියන්නේ IT systems ආවේනික සම්පතක් වෙන්න පුළුවන්ලු. එහෙම ආවේනික සම්පතක් වුණාම මේ ආයතනයේ core competence එක සහ competitive advantage එක. ඒ කියන්නේ තරඟකාරී වාසිය සහ හර නිපුණතාවය ලබා ගැනීමට ආයතනයකට මේ ICT කියන්නේ IT systems පාවිච්චි කරන්න පුළුවන්. එම නිසා පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ලකුණු කරලා තියෙනවා. ඔයගලන්ට වැඩිදුර මේක කියවලා අධ්‍යයනය කරගන්න පුළුවන් ටෙක්ස්ට් බුක් එක බැලුවොත්. හරි. 9 වෙනි ප්‍රශ්නය. වලාකුළු පරිගණකයේ වඩාත්ම වැදගත් වාසිය වන්නේ පහත් සඳහන් ඒවායින් කවරේ? එතකොට වලාකුළු පරිගණකය කියලා සඳහන් කරන්නේ අපි බොහෝ දෙනෙක් දන්න cloud computing කියන යෙදුම. එතකොට මම මේක පැහැදිලි කරගන්න මෙන්න මේ
English textbooks එකෙන් මේක අරගෙන තියෙනවා. It is also worth considering cloud computing and infrastructure. Organizations now have more control over how and where systems and information are stored. In contrast, on-premise systems and data are often outsourced and managed in a hosted location, providing increased storage, faster processing, and improved options for upscaling. එතකොට මේ cloud computing කියන ක්‍රමවේදයෙන් මෙන්න මේ වාසි ලබා ගන්න පුළුවන් cloud computing වලට කලින් තිබුණු ක්‍රමවේදවලට වඩා. එතකොට පළවෙනි පිළිතුර ලබා දීලා තියෙන්නේ වැඩි ගබඩා කිරීමේ ඉඩකඩ ලබා දීම වේගවත්. එතකොට providing increased storage. ඒ කියන්නේ cloud computing වල එක් ගුණාංගයක් තමයි වැඩි ඉඩක් ලබා ගන්න අපිට වැඩියෙන් දත්ත ගබඩා කරන්න සීමාවක් නැහැ. අපිට ගබඩා කරන්න පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට දත්ත. සැකසුම් සහ ප්‍රවේගය. ඒ කියන්නේ fast processing. ඒකත් cloud computing වල එක ගුණාංගයක්. කලින් තිබිච්ච ක්‍රමවේද වලට වඩා ඉතා වේගයෙන් කටයුතු කරන්න මේ cloud computing ක්‍රමවේගයේ ඉඩකඩ ලබා දෙනවා. ඉහළ නැංවීම සඳහා වැඩි දියුණු කළ විකල්ප. ඒ කියන්නේ upscaling. දැනට තිබෙන අපිට ලබා දීලා තිබෙන ක්‍රමවේදය ඊටත් වඩා ඉහළ ක්‍රමවේදයකට ඉහළ නංවන්න මෙතන විකල්ප අපිට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ options දෙනවා අපිට මේක තව improve කරගන්න, upgrade කරගන්න, upscale කරගන්න මේ cloud computing ක්‍රමවේදයෙන් තමයි මේ හැම දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන්. මීට කලින් තිබිච්ච ක්‍රමවේදවල මෙච්චර නම්‍යශීලී වෙන්නේ නැහැ ඉහළ නැංවීම සහ වැඩි දියුණු කර ගැනීම සඳහා. එතකොට මේ විදිහට බැලුවොත් ABC කියන තුනම වලාකුළු පරිගණක එහෙමත් නැත්නම් cloud computing වල ගුණාංග වාසි විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුරු විදිහට ඉහත සියල්ලම කියලා ලකුණු කරන්න පුළුවන්. දැන් අපි 10 වෙනි ප්‍රශ්නෙට යමු. ඉස්තැනක් යනු ටෙක්ස්ට් හා ග්‍රැෆික් ආකාරයෙන් තොරතුරු සපයන ස්ක්‍රීන් එකතුවකි. ඒවයින් ඕනෑම එකක් තිරේ ඇති සුදුසු ලින්ක් එක ක්ලික් කිරීමෙන් නැරඹිය හැකියි. එතකොට අපිට මතක් වෙන්නේ වෙබ්සයිට් එකක තිබෙන ගුණාංග තමයි මේ සඳහන් කරන්නේ. එතකොට වෙබ්සයිට් එකක වෙබ් පේජස් කීපයක් තියෙනවා. එතකොට ඕනම වෙබ් පේජ් එකක් සැකසීලා තියෙන්නේ ටෙක්ස්ට් සහ ග්‍රැෆික්ස් ආධාරයෙන්. මේ වෙබ් පේජස් වල එකකින් එකකට වෙනත් අංශ වෙත යන්න ලින්ක්ස් දීලා තියෙනවා අපිට. එතකොට මේ වෙබ් පේජස් වල එකතුවක් අපිට වෙබ්සයිට් එකක් විදියට සලකන්න පුළුවන්. එතකොට මම ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකෙන් අරගෙන තියෙන කොටස මේ පල්ලෙහා තියෙන්නේ. A website is a collection of web pages. වෙබ්සයිට් එකක් කියන්නේ වෙබ් පේජස් වල එකතුවක්. Providing information in text and graphic. text සහ graphic ආකාරයෙන් information ලබා දෙනවා. Any of which can be viewed by clicking the appropriate link on the screen. ඒ ඕනම information එකකින් තව information එකකට අපිට යන්න පුළුවන් link එකක් click කරලා මේ web pages වල තියෙනවා. The internet enables computers across the world to communicate via telecommunication links. හැබැයි internet කියලා කිව්වහම website එකට වඩා වෙනස් දෙයක්. internet කියන්නේ මේ අපිට සංවේදනයට ඉඩ ලබා දෙන ක්‍රමවේද. එතකොට ඉන්ටර්නෙට් හරහා තමයි අපි ඊමේල් පණිවිඩ එහෙම නැත්නම් වෙබ් අඩවි වලට වෙබ්සයිට්ස් වලට පිවිසෙන්නේ මේ ඉන්ටර්නෙට් හරහා. එතකොට ඉන්ටර්නෙට් කියන්නේ මේ දේවල් වලට ප්‍රවේශ වෙන්න තියෙන මාධ්‍යයක්. එතකොට අන්තර්ජාලය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කියන්නේ ටෙක්ස්ට් සහ ග්‍රැෆික් තියෙන ස්ක්‍රීන්ස් ඒවල එකතුවක් වෙන්නේ නැහැ. මේක වෙබ් අඩවි වලට යන්න අපිට තියෙන මාධ්‍යයක්. වෙබ් පේජ් එකක් කියන්නේ ටෙක්ස්ට් සහ ග්‍රැෆික්ස් ලින්ක්ස් තියෙන දෙයක්. නමුත් ඒක තිර එකතුවක් නෙමෙයි. ඒකතුවක් වුණොත් වෙන්නේ වෙබ්සයිට් එකක් නිර්මාණය වීම. එතකොට වෙබ්සයිට් එකක තියෙන වෙබ් පේජස් World Wide Web කියන්නේ මේ වෙබ්සයිට්ස් ඔක්කොම එකතු කරාම ඉන්ටර්නෙට් එකේ තියෙන
සියලුම ඔඩියෝ වීඩියෝ සෑම දත්තයක්ම අපිට World Wide Web විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට ඉන්ටර්නෙට් කියන්නේ මාධ්‍ය, World Wide Web කියන්නේ මේ මාධ්‍ය මතින් අපිට ලබා ගන්න පුළුවන් සියලුම තොරතුරු. එතකොට ඒ තොරතුරු වලට අයිති වෙනවා තියෙන සියලුම වෙබ්සයිට්ස්. එතකොට මේ වෙබ්සයිට්ස් හැදිලා තියෙන්නේ වෙබ් පේජස් වලින්. එහෙනම් මෙතනට පිළිතුර විදිහට ලකුණු කරලා තියෙනවා. පළවෙනි පිළිතුර වෙබ් අඩවි යනු ටෙක්සාග්‍රැෆික් ආකාරයෙන් තොරතුරු සපයන ස්ක්‍රීන්ස් වල එකතුවක්. ඒ වයින් ඕනම එකක් තිරේ යදී ලින්ක් එක ක්ලික් කරලා නරඹන්න පුළුවන්. එතන පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 11 වෙනි ප්‍රශ්න. ආයතනය තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට හේතුවක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කවරක්? එතකොට මේ ප්‍රශ්නේ බලද්දි මම ඉංග්‍රීසි version එකෙන් මෙන්න මේ කොටස ලබා ගත්තා ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකෙන්. ඒකේ ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේ කාරණා තුන හේතු වෙන්න පුළුවන් ඕනම ආයතනයක් තමන්ගේ තිබෙන තාක්ෂණය වැඩි දියුණු කිරීම සහ අලුතෙන් තාක්ෂණය ආයතන වෙත ලබා ගන්න මුදල් වියදම් කරන්න සූදානම් වෙන අවස්ථා විදිහට සලකලා තියෙනවා. ඒ කියන්නේ වෙනත් ආයතනයක් සමග තාර්ගකාරීව ඉදිරියට යන්න අවශ්‍ය වෙච්ච වෙලාවක තාක්ෂණය අවශ්‍ය වෙච්ච වෙලාවක ආයෝජනය කරනවා තාක්ෂණයට. එහෙමත් නැත්නම් වෙළඳපොලේ නොනැසී රැඳී සිටින්න සර්වයිවල් ස්ට්‍රැටජි එකක් විදිහට තාක්ෂණය අවශ්‍ය වෙන්න පුළුවන් සමහර වෙලාවට. එතකොට ඒ සඳහාත් ආයෝජනය කරනවා. එහෙමත් නැත්නම් නිවැරදි තීරණ ගැනීමට උපකරණයක් වශයෙන්, ඒ කියන්නේ උදව්වක් වශයෙන්, එහෙමත් නැත්නම් ටූල් එකක් වශයෙන් තාක්ෂණය අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනට තාක්ෂණයේ තිබෙන තොරතුරු විශ්ලේෂණය කළා අනාගතයේදී කොහොමද මේ ආයතනයේ තියෙන දේවල් හැසිරෙන්නේ කොහොමද කියලා ප්‍රෙඩික්ෂන් එකක් පූර්වකථනයක් කරලා ඒ වගේ තීරණ ගන්න අවශ්‍ය වෙච්ච වෙලාවට තාක්ෂණය සඳහා වියදම් කළා ඒ තාක්ෂණය ආයතනයට ලබා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මේ ලබා දීලා තියෙන පිළිතුරු පළවෙනි පිළිතුරු තුනම තාක්ෂණය සඳහා ආයතනයක් ආයෝජනය කරන්න හේතු වෙන දේවල් තමයි මේ තුනම. වඩා හොඳ තීරණ ගන්න, පැවැත්මේ උපාය මාර්ගයක් ලෙස තරගකාරී වාසියක් ලබා ගන්න මේ තුනම තාක්ෂණය සඳහා ආයෝජනය කරන්න හේතු වෙන දේ. එතකොට පිළිතුරු වෙන්නේ මේ හේතු කිසිවක් නෙමෙයි. මොකද මෙතන දීලා තියෙන එකක්වත් හේතුවක් නොවන කාරණයක් මෙතන ලබා දීලා නැති නිසා. හරි. දැන් අපි යමු 12 වෙනි ප්‍රශ්නෙට. විශාල දත්තවල එහෙම නැත්නම් big data වල velocity එක සඳහා උදාහරණයක් නොවන්නේ පහත සඳහන් කරුණු වලින් මොනවාද? big data වල velocity එකට උදාහරණයක් නොවෙන්නේ පහත සඳහන් කොමන කරුණු? එතකොට big data වල තියෙනවා ඔයගොල්ලෝ ටෙක්ස්ට් බුක් එක වඩාත් හොඳින් අධ්‍යයනය කරොත් big data වලින් අපි කියනවා මෙන්න මේ ගුණාංග තියෙනවා big data වල. ඒකට ඒවෙන් එක ගුණාංගයක් තමයි velocity. velocity කියන්නේ ඊ타ත්ම වේගයෙන් තොරතුරු එක්රැස් වීම. තවත් අපි big data වල තියෙන ගුණාංගයක් විදිහට කියනවා big data. කියන්නේ big ගොඩක් data තියෙනවා. ඒ කියන්නේ ලොකු වොලියුම් එකක data තියෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් තව big data වල අපි හැඳින්වීමක් කරනවා තව කොටස් මේකේ තියෙනවා. ඒතර velocity කියලා අදහස් වෙන්නේ ඊතා ඉක්මනින් data එකතු වීම, data ගොඩ ගැසීම. එතකොට මේ දීලා තිබෙන පළවෙනි පිළිතුර බැලුවොත් එහෙම social media post එකක එකතු වෙලා තියෙන පහුගිය සතියේ එකතු වෙලා තිබෙන දේවල්. නැත්තම් පහුගිය පැය 24 තුල ලැබිලා තියෙන Twitter messages. එහෙමත් නැත්තම් පහුගිය සතියේ සිදු වෙච්ච stock tradings මොනවද? මේ ඔක්කොගෙම නිරූපණය වෙන්නේ දත්ත ඊතා ඉක්මනින් එකතු වීම, දත්ත ඊතා ඉක්මනින් නිර්මාණය වීම, දත්ත ඊතා ඉක්මනින් ජනනය වීම. ඒ කියන්නේ දත්තවල velocity එක එහෙම නැත්නම් ප්‍රවේගය ගැන අපිට ඉංගියක් දෙන පිළිතුර තමයි මේ පළවෙනි තුන. අවසාන පිළිතුර. ඒ කියන්නේ 1980 සිට එකතු කරගත්ත සෙන්සස් data.
ඒ කියන්නේ දැන් ඒක 1980 ඉඳන් සෙන්සස් data එකතු කරලා ඉවරයි. ඒක එකතු වෙමින් පවතින ශීඝ්‍රතාවයක් අපිට අඟවන්නේ නැහැ. හැබැයි ඒකෙන් අපිට ඇඟ වෙනවා මේක 1980 ඉඳන් සෙන්සස් data කිව්වහම මහා විශාල data ප්‍රමාණයක්. ඒකට ඒකෙන් අදහස් වෙන්නේ වොලියුම් එක. velocity එක නෙමෙයි. එතකොට මෙතන වොලියුම් එක අදහස් වෙන්නේ මේ D කියන උත්තරයෙන් ඒක velocity එක සම්බන්ධව කතා කරද්දී මෙතන උදාහරණයක් විදිහට ගන්න බැරි කරුණක් තමයි ඒකින්ද මේක නිවැරදි පිළිතුරු වෙනවා. ඊටු තුනම දත්ත එකතු වීම සහ ජන්‍ය වීමේ වේගය පිළිබඳව කතා කරද්දී උදාහරණ විදිහට ගන්න පුළුවන් තුනක්. එතකොට ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ ආකාරයට තමයි ඒකේ සඳහන් කරලා තියෙන්නේ. උදාහරණ විදිහට social media post of a country in last week කුමක් හෝ රටක කොච්චර social media post ප්‍රමාණයක් ගිය සතියේ නිර්මාණය වෙලා තියෙනවද මිනිස්සු අතින් කියලා බැලුවොත් එතන අපිට ලැබෙන්නේ කොච්චර ප්‍රවේගයෙන් මේක නිර්මාණය වුණාද කියන හැඟීම. Twitter messages generated last 24 hours in the world ගිය පැය 24 ඇතුළත කොච්චර Twitter messages ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබෙනවද කියලා සොයලා බැලුවොත් ඒකත් මේ දත්ත නිර්මාණය වීමේ වේගය පිළිබඳ අපිට අදහසක් වෙනවා. ඒ වගේම stock trade last week all around the world ගිය සතියේ කොච්චර stocks trade වෙලා තියෙනවද කියලා බැලුවොත් එතනින් අපිට අදහස් වෙන්නේ විශාල වේගයකින් මේ දත්ත නිර්මාණය වීම. දැන් අපි යමු 12 වෙනි ප්‍රශ්නෙන් 13 වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේදී කතා කරන්නේ innovation ගැන. නව උත්පාදනය. එතකොට innovation යනු හිස්තැනක් ඌ නව නිෂ්පාදනයක් හෝ සේවාවක්. එතකොට innovation කියලා ගත්තාම මේ ඉංග්‍රීසි මාධ්‍ය ටෙක්ස්ට් බුක් එකෙන් මම මේ කොටස ලබා ගත්තේ. ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන මෙන්න මේ විදිහට innovation කියලා involves the conversion of new knowledge into a new product, process or service. ඒ කියන්නේ අලුතෙන් සොයාගත්ත දැනුම නව භාණ්ඩයක් ක්‍රමවේදයක් හෝ සේවාවක් ක්‍රියාවලියක් හෝ සේවාවක් බවට පත් කිරීම මේකෙදි සලකනවා කියලා. මේ ලබාගත් නව ප්‍රොඩක්ට් එක ප්‍රොසෙස් එක හෝ සර්විස් එක භාවිතයට ගැනීම වෙනකම්ම මේ ඉනෝවේෂන් කියන එකට ඒ කියන්නේ භාවිතයට ගැනීමට හැකි නව නිෂ්පාදනයක් හෝ භාණ්ඩයක් හෝ ක්‍රියාවලියක් මේකට අදාළ වෙනවා. එතකොට ඉනෝවේෂන් කියලා කිව්වහම වාණිජකරණය කරන්න පුළුවන්, ඒ කියන්නේ භාවිතයට ගන්න පුළුවන්. ඒ කියන්නේ වාණිජකරණය කමර්ෂියලයිස් කරන්න පුළුවන්. නිෂ්පාදනයක්, එහෙමත් නැත්නම් ක්‍රියාවලියක්, එහෙමත් නැත්නම් සේවාවක්. Product, process or service. Product, process or service. එතකොට innovation යනු commercialize වෙච්ච product එකක්, process එකක් හෝ සේවාවක්. එතකොට පළවෙනි පිළිතුරේ තමයි ඒක නිවැරදිව දක්වලා තිබෙන්නේ. දැන් අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. Disruptive innovation. Disruptive innovation සඳහා වඩාත් නිවැරදි ප්‍රකාශනය හෝ ප්‍රකාශන වන්නේ පාත් සඳහන් කවරද? අපි ඊට කලින් බලමු මේ disruptive innovation කියන්නේ කුමක්ද කියලා. නිෂ්පාදනයක් හෝ සේවාවක් වෙළඳපොළ පාරිභෝගික අවශ්‍යතාවය නිර්දය ලෙස සපුරාලන අතර පසුව වෙළඳපොළ ඉහළට ගෙන යන අතර අවසානයේදී ස්ථාපිත තරඟකරුවන් විස්ථාපනය කරන ක්‍රියාවලියක් විස්තර කරයි. එතකොට අපිට සමහර උදාහරණ ගන්න පුළුවන්. සමහර ප්‍රොඩක්ට්ස් අපි දන්න ප්‍රොඩක්ට්ස් ඉස්සර තිබුණ දේවල් ගොඩාක් ජනප්‍රිය වෙච්ච
ප්‍රොඩක්ට්ස් තියෙන්න පුළුවන්. ඒක ලෝකෙම පාවිච්චි කරපු දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයගොල්ලන්ට මතක ඇති අපි සින්දු අහන්න අවුරුදු ගානකට කලින් පාවිච්චි කරා මේ කැසට් ටේප්ස්. එතකොට සින්දුවක් අහන්න සින්දුවක් ගුවන් විදුලියේ ඒවලේ ප්‍රචාරය වෙන සින්දුවක් ඇරෙන්න අපිට කැමති වෙලාවට පඩිගත කරපු සින්දුවක් අහන්න අවශ්‍ය නම් අපිට තිබුණු හොඳම විකල්පය එකම විකල්පය නෙමෙයි හොඳම විකල්පය සහ සෑහෙන ප්‍රමාණයක් ජනතාව පාවිච්චි කරපු විකල්පය විදිහට කැසට් පටි හඳුන්වන්න පුළුවන්. එතකොට හැම කෙනෙක්ගේම ගෙදර වගේ කැසට් පටි දාන්න පුළුවන් උපකරණයක් කැසට් ප්ලේයර් එකක් තිබුණා. ඒක මිලෙනුත් ඒ දවස්වල අඩුයි. ගොඩක් දෙනා පාවිච්චි කරපු නිසා. එතකොට ඒ තාක්ෂණය අපි පාවිච්චි කරගෙන ඉන්න අතරේ අපිට ආවා disruptive innovation එක. ඒ disruptive innovation එක තමයි CD30. එතකොට CD30 එකට පුළුවන්කම තිබෙනවා කැසට් පටයක තිබෙන ගොඩාක් අවාසි සහ දුර්වලකම් මග අරගෙන ඊට වඩා ඉහළ තාක්ෂණයෙන් ඉහළ ගුණාංගයන්ගෙන් සමන්විත විදිහට අපිට ඒ සංගීතය ලබා ගන්න උදව් කරනවා. එතකොට ඒකින් සිද්ධ වුණේ අවුරුදු කීපයක් ඇතුළත, ඒ කියන්නේ CD හඳුන්වා දීලා අවුරුදු කීපයක් ඇතුළත කැසට් පටි සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වෙලා ගියා. මේ දෙයම තමයි ගොඩක් අනිත් උපකරණ වලටත් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට මතක නම් අපි දැන්ට පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එක මාකට් එකට එනකොට ගොඩක් දෙනා පාවිච්චි කරේ ෆ්ලොපි ඩිස්ක් කියන, ඒ කියන්නේ මෙගාබයිට් 1.44ක් තිබෙන ප්ලාස්ටික් ඩිස්ක් එකක් තැටියක් අඟල් 3මාරක් විතර දිගින් යුක්තයි. ඒක ටිකක් විශාලයි. හැබැයි මෙගාබයිට් 1.4යි ඒකේ තියෙන්නේ. ඒක තමයි හැමදෙනෙක්ම වගේ පාවිච්චි කරේ තමන්ගේ දේවල් තන තන ගෙන යන්න. නමුත් පෙන් ඩ්‍රයිව් එක හඳුන්වා දීමත් සමගම ෆ්ලොපි ඩිස්ක් භාවිතයෙන් ඉවත් වුණා. එතකොට අවුරුදු කීපයකට පස්සේ පරිගණකවල ෆ්ලොපි ඩිස්ක් ධාවනය කරන්න පුළුවන් ඩ්‍රයිව් එකක්වත්, ඒ කියන්නේ ෆ්ලොපි ඩිස්ක් දාන්න තැනක්වත් තිබුණේ නැහැ. ඒක භාවිතයෙන් ඉවත් වෙලාම ගියා. අන්න ඒ ආකාරයෙන් තමයි disruptive innovation අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට උදාහරණ විදිහට දැන් අපි මේ කොටස් නිර්මාණ දිගට බැලුවොත් එහෙම පළවෙනි පිළිතුර විදිහට ලබා දීලා තියෙන සියලු තරඟකරුවන් විස්ථාපනය කරන නිෂ්පාදන. ඒක නිවැරදි. ඒතකොට දැනට තරඟකාරීත්වයේ ඉන්න කට්ටියව විස්ථාපනය කරලා දානවා. කඩාකප්පල් කරලා දානවා කියලා කියන්න පුළුවන්. එතනට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ යෙදුමක්. එතකොට පළවෙනි පිළිතුර නිවැරදි. නිෂ්පාදනය පාරිභෝගිකයන්ට ඉතා නම්‍ය වන බැවින් එය භාවිතා කිරීම සඳහා වුන් හැසිරීම වෙනස් කළ යුතු නිෂ්පාදන. ඒ කියන්නේ disruptive innovation කියන්නේ කලින් නොතිබිච්ච දෙයක්. ඒ කියන්නේ කලින් නොතිබුණු තාක්ෂණයක්. කලින් භාවිතා කරපු නැති අලුත් ක්‍රමවේදයක් තමයි හැම වෙලාවෙම disruptive innovation එකක් කියන්නේ. එතකොට දැන් අපි කැසට් පටි පාවිච්චි කරලා CD30 වලට පාවිච්චි කරන්න මාරු වෙනකොට අපිට කලින් කළා වගේ අපිට කලින් තිබිච්ච කැසට් රෙකෝඩර් එකෙන් කැසට් ප්ලේයර් එකෙන් CD ප්ලේ කරන්න බෑ. අපිට අපේ සියලුම ඒ ප්‍රොඩක්ට් එක හා සම්බන්ධ සියලුම දේවල් අපිට වෙනස් කරන්න වෙනවා. එතකොට අපි අපේ හැසිරීම වෙනස් කරගන්න වෙනවා ඒ අලුත් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න අවශ්‍ය වුණා. ඒකට දෙවෙනි පිළිතුරත් නිවැරදි. උසස් සත්‍ය සහ අඩු වියදම් සහිත නිෂ්පාදනය. මේක සමහර වෙලාවට සත්‍ය වෙන්න පුළුවන්, සමහර වෙලාවට සත්‍ය නොවෙන්න පුළුවන්. උසස් තත්ත්වයේ වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට කලින් තිබිච්ච නිෂ්පාදනයට වඩා වියදම මිල ටිකක් වැඩි වෙන අවස්ථා තමයි අපිට ගොඩක් දකින්නට ලැබෙන්නේ. හරි. එම නිසා මේකේ නිවැරදි පිළිතුර C විදිහට සටහන් කරන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නය. බ්ලොක්චේන් සම්බන්ධයෙන් සත්‍ය නොවන ප්‍රකාශය වන්නේ. එතකොට බ්ලොක්චේන් ගැන ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ වගේ විස්තරයක් ලබා දීලා තියෙනවා. එතකොට බ්ලොක්චේන් එකේ මේක විද්‍යුත් තාක්ෂණයක් විදිහට තමයි හඳුන්වා දීලා තියෙන්නේ.
එතකොට බ්ලොක්චේන් යනු පොත් තැබීම සඳහා යොදා ගන්න ලබන පොදු ඩිජිටල් ලෙජරයක් වන අතර එය සමාජිකින් අතර දත්ත වාර්තා කිරීම සහ හෝමාරු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. බ්ලොක්චේන් කියලා කියන්නේ තොරතුරු පටිගත කිරීම සහ පුද්ගල ජාලයන් සමග බෙදා ගන්න ඉඩ සැලසෙන නොවරදින ලෙස බෙදා හැන ලද ජාලය. එතකොට මේ විදිහට ඔයගලන්ට මේ විස්තරය කියවුවොත් මේ ගැන දැනුමක් ලබා ගන්න පුළුවන්. එතකොට බ්ලොක්චේන් කියන්නේ තාක්ෂණයක්. එතකොට බ්ලොක්චේන් තාක්ෂණය පාවිච්චි කරලා අපිට වෙනත් වැඩවලට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි බලමු මේ තියෙන පිළිතුරු හතර මොනවද කියලා. අයිතිකරුවන් සහ වස්තුන් අතර බ්ලොක්චේන් සිටීමේ ලේඛනයක් හෝ ලෙජරයක්. ඒ කියන්නේ ඔබ්ජෙක්ට්ස් අතර මේක බ්ලොක්චේන් එක ලේඛනයක් විදිහට ලෙජර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා සටහන් කරලා තියෙනවා. ඒක නිවැරදි. බ්ලොක්චේන් කියලා අදහස් වෙන දෙවෙනි පිළිතුරේ පෙන්නලා දෙනවා. බ්ලොක්චේන් කියන්නේ peer to peer network එකක්. මේ peer to peer network එක ඇතුලේ බෙදා හරින ලද ලෙජර් එක. කියන්නේ distributed ledger එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ මේක පාවිච්චි කරන පුද්ගලයන් අතර තමයි මේක බෙදාගෙන තියෙන්නේ. එතකොට මම බ්ලොක්චේන් පාසුකම් පාවිච්චි කරනවා නම් මට ඒකේ තිබෙන සියලුම ගනුදෙනු සියලුම සටහන් විනිවිදව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකත් නෙවෙයි. C පිළිතුර අපි බලමු. බ්ලොක්චේන් සෑම බ්ලොක් එකකටම ඊට පෙර බ්ලොක් එකෙහි গুপ্ত ලේඛන ඇතුළත් වෙනවා. ඒ කියන්නේ බ්ලොක්චේන් එකක් කියන්නේ ඒ සිදු වෙලා තියෙන සියලුම ගනුදෙනු සියලුම ට්‍රාන්සැක්ෂන් සියලුම රෙකෝඩ් වෙච්ච දේවල් ඊට කලින් කොතනින්ද ආවේ ඒ ආකාරයෙන් ඒ රෙකෝඩ් වෙච්ච ට්‍රාන්සැක්ෂන් ජාලයම බලා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු ලෙජර් එකක්. එතකොට ඒකෙන් ක්‍රිප්ටෝග්‍රැෆික් හැෂ් භාවිතයෙන් තමයි මේකේ තියෙන රහසිගත භාවය මේක වෙනස් කළ නොහැකි ආකාරයට පවත්වාගෙන යන්නේ කෙනෙකුට. ඒ නිසා මේකේ බ්ලොක්චේන් තාක්ෂණයට අනුගත වෙන ආකාරයට තමයි මේ පළවෙනි පිළිතුරු තුනම තිබෙන්නේ. හතරවෙනි පිළිතුර, ඒ කියන්නේ නොගැලපෙන පිළිතුර මොකක්ද කියලා අපි බැලුවොත් බ්ලොක්චේන් තනි මාධ්‍යගත අධිකාරයේ නිර්මාණ ශිල්පයක් විදිහට පාවිච්චි කරනවාද කියලා තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ centralized authority architecture. ඒ කියන්නේ බ්ලොක්චේන් කුමක් හෝ එක ආයතනයක් යටතේ ඒ ආයතනයට අයිතිය ඇති ආකාරයට මේ ආයතනින් පාලනය වෙන ක්‍රමවේදයක් නෙමෙයි. මේක කිසිම ආයතනයකට පාලනය කරන්න බෑ. එම නිසා තමයි මේක විනිවිද භාවයෙන් යුතුව හදලා තියෙන්නේ. ඒතර බ්ලොක්චේන් වල තිබෙන ගුණාංගයක් නොවෙන්නේ මේක සම්බන්ධයෙන් සත්‍ය නෙවෙන්නේ. මේක centralized authority එකක් නැහැ මේකේ. මේක distributed ledger එකක් හින්දා මේකේ authority එකක් කාටවත් නැහැ. එම නිසා මේකට වෙනස්කම් කරන්න බෑ. එම නිසා මේක ආරක්ෂා කරනවා. එම නිසා මේකේ පිළිතුර D විදිහට ලකුණු කරලා තියෙනවා. හරි. දැන් අපි යමු 16 වෙනි ප්‍රශ්නෙට. පහත සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කුමක්ද? බිට්කොයින් යනු විමධ්‍යගත গুপ্ত කේත. decentralized cryptocurrency මුදල් වර්ගය. බිට්කොයින් කියන්නේ decentralized cryptocurrency මුදල් වර්ගය. දෙවැනි එක. බිට්කොයින් යනු ගනුදෙනු සඳහා බැංකුවක් හෝ රජය අවශ්‍ය නොවන මුදල් වර්ගය. බිට්කොයින් යනු ෆියට් මුදල් වර්ගයක්. ඒ කියන්නේ විවහාරික භාවිතයේ තියෙන මුදල් වර්ගයක්. ෆියට් මනි නෙමෙයි. එතකොට මේ තුනම නිවැරදි විදිහට තමයි දක්වලා තිබෙන්නේ. එතකොට මේ පිළිබඳ ඔයගොල්ලෝ මේක වැඩිදුරටත් කියවුවොත් මේ බිට්කොයින් ගැන ටිකක් දීර්ඝ විස්තරයක් ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ අඩංගු වෙනවා. එතකොට මේ බිට්කොයින් කියන එක ලෝකයේ කිසිම මහා බැංකුවකින් සහ කිසිම රජයකින් පාලනය වෙන්නේ නැති තනිව ක්‍රියා කරන මුදල් හුවමාරු ක්‍රමවේදයක්. එතකොට බිට්කොයින් එකට හුවමාරු වගේක් දැන්ට ලෝකේ පවතිනවා. එතකොට මේ බිට්කොයින් අයිති පුද්ගලයන්ට මේක ඩොලර්ස් වලට වෙනත් මුදල් ඒකක වලට මාරු කර ගැනීමට දැන් හැකියාවක් තිබෙනවා. එතකොට මේ මුදලේ හුවමාරු වටිනාකම තීරණය කරන්න රජයකට බෑ. මේ මුදල් වර්ගය මුදල් අච්චු ගසලා රජයකට පවත්වාගෙන යන්න බෑ. එම නිසා මේ මුදල් වලට
කිසිම බලපෑමක් කිසිම බැංකුවකට කිසිම රජයකට කරන්න බෑ. එතකොට මේ මුදල් වර්ගය තනිකරම රඳා පවතින්නේ අපි කලින් ප්‍රශ්නේදී කතා කරා වගේ ක්‍රිප්ටෝකරන්සි concept එකේ තමයි මේක රඳා පවතින්නේ. එම නිසා මේ සියලුම පිළිතුරු සත්‍යයක්. ඒ නිසා D පිළිතුර නිවැරදි විදිහට මෙතන ලකුණු කරලා තිබෙනවා. 17 වෙනි ප්‍රශ්නය. හිස්තැනක් ලබා දීලා තියෙනවා යනු දත්ත වෙත අනවසර ප්‍රවේශය පටිගත කිරීම අනාවරණය කිරීම හෝ විනාය කිරීම ආවරණය කර හා තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන ප්‍රැක්ටිස් සහ ප්‍රිකෝෂන්ස්. ඒ කියන්නේ මෙතනින් පැහැදිලිව සඳහන් වෙනවා මේ දත්තවලට අපි මේ දත්ත කොහොමද ආරක්ෂා කරගන්නේ. එතකොට අපි මුළු පද්ධතියම සලකා බලද්දී පද්ධතියේ තිබෙන කොටස් කීපයක් ආරක්ෂාව පිළිබඳ සැලකුවා. එතකොට තොරතුරු තාක්ෂණය ගැන අපි කතා කරොත් ඒකේ security IT security කියලා කියනවා, cyber security කියලා කියනවා. මේ දේවල් කතා කරද්දී අපි මේක කොටස් වලට බෙදා ගන්නවා. එතකොට අපි අහලා පුරුදු වචනයක් තමයි network security. ඒ කියන්නේ මේ අපේ ජාලය කොහොමද ආරක්ෂා කරගන්නේ. ඊට පස්සේ අපි ආයෙත් අපිට ඇහිලා තියෙනවා මේ database එක protect කරගන්නවා. ඒ කියන්නේ වෙන කෙනෙකුට ඇතුල් වෙන්න බැරි වෙන්නේ සහ මේකේ තියෙන දත්ත වෙනස් කරන්න බැරි වෙන්නේ, මකන්න බැරි වෙන්න database එක secure කරගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් information කොහොමද secure කරගන්නේ. මීට අමතරව දැන් මේ පළවෙනි කාරණා තුනම තාක්ෂණික කාරණා. මීට අමතරව අපිට physical security අවශ්‍යයි. ඒ කියන්නේ අපේ තිබෙන උදාහරණයක් විදිහට අපි හිතමු අපේ සර්වර් එකක් තිබෙනවා කියලා ආයතනයේ සියලුම දත්ත අඩංගු වෙනවා. ඒ සර්වර් එකට network security, database security මේ දේවල් මෘදුකාංගමකින් ලබා ගන්න පුළුවන් අපිට. නමුත් අපි ඒත් එක්කම අපි කල්පනා කරන්න ඕන මේ සර්වර් එකට physical security එකක්. ඒ කියන්නේ කෙනෙකුට මේ සර්වර් එක ගලවගෙන යන්න අවස්ථාවක් තියෙන. ඒකට security දැම්මට වැඩක් නැහැ. සර්වර් එක කවුරු හරි ගලවගෙන ගියොත්. එතකොට සෑම උපකරණයකටම සෑම ඇක්සසරි එකකටම physical security අවශ්‍යයි. එතකොට අපි බලමු දැන් මේ එකිනෙකක් ඇයි ගැලපෙන්නේ ඇයි ගැලපෙන්නේ නැත්තේ කියලා. network security කේදී කතා කරන්නේ network එකේ කොහොමද security එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ කොයි උපකරණ වලටද network එකට සම්බන්ධ වෙන්න අවසර තියෙන්නේ. එතකොට කොයි උපකරණ වලටද මේක තරහා දත්ත හොමාරු කරන්න අවසර තියෙන්නේ. database security එකෙන් අදහස් වෙන්නේ මේ database එකට ඇතුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් log වෙන්න පුළුවන් කාටද මේ log වෙන්න පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට මොනතරම් data ප්‍රමාණයක්ද බලන්න පුළුවන්, මොන dataද බලන්න බැරි. ඒක ගැන තමයි database security එකේ සඳහන් වෙන්නේ. තොරතුරු ආරක්ෂාව කියන්නේ මේක ටිකක් විශාල ඒරියා එකක්, ලොකු කොටසක් අපි security ගැන කතා කරද්දී මේ සිස්ටම් නෙට්වර්ක් එක හරහා ගමන් කරන තොරතුරු, database එකට යන තොරතුරු සහ අපේ ආයතනයේ පිටට යන තොරතුරු මේ හැම දෙයක්ම තොරතුරක්. එතකොට මේ තොරතුර අපිට අදාළ තැනට යනකම් වෙන කෙනෙක් අතරපත් වුනහම එයා ඒ දේ පාවිච්චි කළ නැවත අපේ ආයතනයත් සමග ගනුදෙනු කරනකොට මේ තොරතුර ආරක්ෂාකාරීව මේ ගමන් මාර්ගයේ පුරාවටම පවතිනවද කියන එක තමයි information security වලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ ආකාරයට බැලුවොත් information security කියන්නේ මේ සියලුම දේවල් දත්තවල මෙන්න මේ සියලුම attributes cover කරන්න පුළුවන් practice එකක් සහ precautionary measures විදිහට ගන්න පුළුවන්. එතකොට තොරතුරු ආරක්ෂාව එහෙම නැත්නම් information security විදිහට මෙතනට අපි පිළිතුරු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්න. ක්‍රියාකාරීත්වයක් නොමැති පැරණි උරුමය එහෙම නැත්නම් legacy හෝ කළමනාකරන තොරතුරු පද්ධතියක් තිබීම ආයතනවල තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට අවශ්‍යතාවයක් පැන නොමැත. ක්‍රියාකාරීත්වයක් නොමැති. ඒ කියන්නේ මේ පරණ වුණාට කමක් නැහැ. හැබැයි අපිට අවශ්‍ය ක්‍රියාකාරීත්වය තිබෙන්න අවශ්‍යයි.
ඒ කියන්නේ අද වන විට මේ මොහොතේදී අපිට අවශ්‍ය ක්‍රියාකාරීත්වය, මේ මොහොතේදී අපිට අවශ්‍ය ෆන්ක්ෂනැලිටි එක මේ සිස්ටම් එකේ තියෙනවා නම් ඔව් අපිට අලුත් සිස්ටම් එකකට හෝ මේ තියෙන සිස්ටම් එක තව දියුණු කරන්න මුදල් ආයෝජනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ක්‍රියාකාරීත්වයක් නැත්නම් අපිට එහෙම අවශ්‍ය වෙනවා. ඒකට අපිට ඒක මේ මම පල්ලෙහෙන් දක්වලා තියෙන ටෙක්ස්ට් බුක් එකේ තියෙන තියරි එක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මූලික අවශ්‍යතාවය වෙන්නේ අපිට අවශ්‍ය වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඒකට එහෙම පුළුවන් නම් පරණ software එක එහෙනම් legacy software එකක් කියන එක ප්‍රශ්නයක් නෑ. මොකද අපිට දැන් වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි ක්‍රියාකාරීත්වය නොමැති නම් අපිට අවශ්‍ය ඊම අවස්ථාවේදී ආයෝජනය කළා ඒක නිවැරදි කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේ ස්ටේට්මන්ට් එක අසත්‍යයි. එතකොට මම මේ පල්ලෙහෙන් දක්වලා තිබෙනවා ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ එකත් සිංහල ටෙක්ස්ට් බුක් එකේ එකත් දෙකම දක්වලා තිබෙනවා. එතකොට පළවෙනි කරුණෙන් මේගොල්ලෝ කියන්නේ legacy. ඒ කියන්නේ නැත්නම් පරණ legacy or management information system that lacks functionality. එතකොට මේ දක්වලා තිබෙන්නේ ආයතනයක් ඇයි නව තාක්ෂණය සඳහා යොමු විය යුත්තේ. එතකොට ඒ කරුණු 6ක් ඒගොල්ලෝ දීලා තිබෙනවා. එතකොට මේ කරුණු 6න් පළවෙනි කරුණ සටහන් වෙන්නේ පරණ සිස්ටම් එකක් තිබෙනවා නම් අපිට අවශ්‍ය දේ අද වෙනකොට කරගන්න බැරි. ඒක මූලිකම හේතුව. ඒ වගේ තව හේතු කීපයක් දක්වලා තිබෙනවා. එතකොට මේ ස්ටේට්මන්ට් එක නිවැරදි වෙන්නේ නැහැ. මේක අසත්‍ය ස්ටේට්මන්ට් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි යමු 19 වෙනි ප්‍රශ්නට. e-commerce සහ e-business අතර වඩාත්ම යථාර්ථවාදී සම්බන්ධය කුමක්ද? එතකොට අපි බලමු කොහොමද මේක ටෙක්ස්ට් බුක් එකේ දක්වලා තිබෙන්නේ කියලා. E-business is the use of electronic technologies. E-business is the use of electronic technologies, including internet, to support and transform business processes, while e-commerce is the use of electronic technologies, including internet, to buy and sell products and services. එතකොට මේකදී මේ පැහැදිලිව ඒගොල්ලෝ වෙන් කරලා අපිට ලබා දීලා තියෙනවා e-commerce, e-business එහෙම නැත්නම් විද්‍යුත් මාධ්‍යෙන් සිදු කරගෙන යන ව්‍යාපාර වලදී සිද්ධ වෙන්නේ අන්තර්ජාලයට ඇතුළුව ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජිස් පාවිච්චි කරලා ඒ ආයතනයේ තියෙන කටයුතු සියලුම කටයුතු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට හරවා ගන්න අවශ්‍ය දේවල් කිරීම තමයි e-business කියන්නේ. එතකොට මේ වගේ ආයතනයක භාණ්ඩ විකිණීම සේවාවන් විකිණීමත් අපිට මේ ගණයට ගන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවන් අන්තර්ජාලය හරහා ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා විකිණීම e-commerce කියලා සඳහන් වෙනවා නම් ඒ කියන්නේ e-business එකක විද්‍යුත් ව්‍යාපාරිකක භාණ්ඩ හා සේවා විකුණන ක්‍රමවේදය තමයි e-commerce කියන්නේ. එතකොට e-business එකක් ඕනම e-business එකක් e-commerce ක්‍රමවේදයක් පාවිච්චි කරනවා භාණ්ඩ හා සේවාවන් විකුණ ගන්න. එතකොට මේ තිබෙන පිළිතුරු හතරෙන් නිවැරදි වෙන්නේ e-commerce කියන්නේ e-business වල උපකුලකයක්. ඒ කියන්නේ e-business යටතේ සිදු කරන ක්‍රියාවලියක් තමයි e-commerce. e-business කියන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් පාවිච්චි කරලා ව්‍යාපාරයේ කටයුතු කරගෙන යෑම. එතකොට ව්‍යාපාරයේ කරගෙන යන එක කටයුත්තක් තමයි භාණ්ඩ හා සේවා විකිණීම. අනිත් තව කටයුතුත් තියෙනවා. එතකොට භාණ්ඩ හා සේවා විකිණීමටත් වෙනම නමක් තිබෙනවා. තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා e-commerce කියලා කියනවා. එතකොට මේ e-business කියන්නේ එහෙනම් e-commerce උත් මේකේ අඩංගුයි. එහෙනම් e-business වල උපකොලකයක් විදිහට e-commerce හඳුන්වන්න පුළුවන්. දැන් අපි යමු 20 වෙනි ප්‍රශ්නට. projections සහ queries වලට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධ වන තොරතුරු පද්ධතිය වන්නේ. එතකොට තොරතුරු පද්ධති කීපයක් ඔයගලන්ට මේ විෂය නිර්දේශය උගන්වන්න කටයුතු කරලා තිබෙනවා. ඒත් මම මේ පල්ලෙහෙන් උපුටා කරගෙන තියෙන්නේ විධායක තොරතුරු පද්ධතියේ පිළිබඳ පොඩි සටහනක්. අපි ඒක මොකක්ද කියලා බලමු. විධායක තොරතුරු පද්ධතියක් අභ්‍යන්තර හා බාහිර ප්‍රභවයන්ගෙන් දත්ත එක්රැස් කර ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයෙන් තොරතුරු ලබා දෙයි.
එම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට උපාමාර්ගිකව හා ව්‍යෝගත නොවන තීරණ ගැනීමට EIS එක උදව් කරනවා. එතකොට EIS එක එතකොට සිදුවන කාර්ය විදිහට අපිට විමසලා බැලුවොත් එහෙම මේ විධායක ආධාරක පද්ධතියෙන් පුළුවන් අපිට ඉදිරියේදී කොහොමද තීරණ ගන්න අවශ්‍ය වෙන ප්‍රොජෙක්ෂන්ස් මොන විදිහට තීරණ ගත්තොත් ඒක කොයි විදිහට ආයතනයට බලපායිද. එතකොට අපිට ඒ තීරණ වලට අදාළ අගයන් ලබා දීලා මේකේ ප්‍රතිඵලය විශ්ලේෂණය කරලා බලන්න පුළුවන්. එතකොට මේ වගේ පද්ධතියකින් අපිට ඉහළ කළමනාකාරීත්වයට ඉදිරියේදී ආයතනයේ කොහොම හැසිරෙවිද යම් යම් වෙනස්කම් සිදු කිරීම මත කියන එක ප්‍රොජෙක්ට් කරලා බලන්න. ඒ කියන්නේ ප්ලෑන් කරලා බලන්න මේ සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට විධායක ආධාරක පද්ධතිය විදිහට තමයි මේ සිස්ටම් එක නම් කරලා තියෙන්නේ. එතකොට මේ සිස්ටම් එකේ මෙන්න මේ ක්‍රියාවලියට ප්‍රොජෙක්ෂන් සහ ක්වෙරීස් වලට ප්‍රතිචාර දක්වීම මේ සිස්ටම් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. මේ සිස්ටම් ඔක්කොගම ගැන මේ හතරම ගැන පැහැදිලි විස්තරයක් ඔයගලන්ට ටෙක්ස්ට් බුක් එකේ ලබා දීලා තියෙනවා. ඒක නිසා ඒක හොඳින් කියවලා තේරුම් ගන්න. හරි. අපි දැන් යමු 21 වෙනි ප්‍රශ්නෙට. කළමනාකරන තොරතුරු පද්ධතිය MIS. හි පරමාර්ථයක් නොවන්නේ පහත සඳහන් ප්‍රකාශ අතරින් මොනවාද? එතකොට MIS එක ගැන ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ ආකාරයෙන් ඔයගලන්ට පල්ලෙහා මේ පේන ආකාරයෙන් දක්වලා තිබෙනවා. දකුණු පැත්තෙන් දක්වලා තිබෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ටෙක්ස්ට් බුක් එකේ කොහොමද ඒක දක්වලා තියෙන්නේ කියලා. වම් පැත්තෙන් තියෙන ඔයගලන්ගේ සිංහල මීඩියම් ටෙක්ස්ට් බුක් එකේ කොහොමද තියෙන්නේ කියලා. මේ ලක්ෂණ බැලුවොත් එහෙම මෙහෙම සකලමනාකරන පාලන මට්ටම් වල ව්‍යුහාත්මක තීරණ වලට සහාය වෙනවා. මෙහෙම වාර්තා නිර්මාණය කරන්න උදව් වෙනවා. MIS වල විශ්ලේෂණ හැකියාව නම් අඩුයි. හැබැයි සාපේක්ෂව නම්‍යශීලී. ඒ කියන්නේ අපිට ඒ වාර්තා ලබා ගැනීමේදී අවශ්‍ය විදිහට වාර්තා ලබා ගන්න පුළුවන්. මේ පද්ධතිය ආයතනයේ අභ්‍යන්තර තොරතුරු සමග තමයි කටයුතු කරන්නේ. බාහිර තොරතුරුත් මේ පද්ධතිය ලබාගෙන අපිට තීරණ ගන්න උදව් කිරීමක් සිදු කරන්නේ. ආයතනයේ ඇතුලේ පවත්න තොරතුරු ආයතනයේ ඩේටාබේසස් වල තියෙන තොරතුරු භාවිතා කරලා අපිට වාර්තා ලබා ගන්න පුළුවන්. නාමශීලී විදිහට වාර්තා ලබා ගන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි මාධ්‍යෙනුත් ඒක සටහන් කරලා තියෙන support structured decisions at operational and management level control levels designed to report on existing operations have a little analytical capability. විශ්ලේෂණ හැකියාව අඩුයි. සාපේක්ෂව නම්‍යශීලී කමක් තමයි තිබෙන්නේ. Have an internal focus. ඒ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන තොරතුරු සමග තමයි මේක කටයුතු කරන්නේ. එතකොට මේ ලබා දීලා තියෙන පිළිතුරු අපි බැලුවොත් එහෙම තීරණ ගැනීමේ ක්‍රියාවලියට පහසුකම් සපයනවා. එතකොට තීරණ ලබා දෙන්නේ නැහැ මේකෙන්. නමුත් තීරණ ගන්න ක්‍රියාවලියට මේ ව්‍යුහාත්මක තීරණ වලට සහාය වීම කියන්නේ මේ තීරණ ගන්න ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු මේකෙන් ලබා දෙනවා. කළමනාකරණයේ සෑම මට්ටමකටම අවශ්‍ය තොරතුරු සපයා ගන්න පුළුවන්. ඔව්. එතකොට මේකේ මෙහෙම වාර්තා ලබා ගත්තාම කළමනාකරණයේ ඉහළ කළමනාකරණයට වෙනකම්ම මේ තොරතුරු පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ කාර්යයන් සිදු කරගන්න පුළුවන්. එතකොට ඕනෑම වෙලාවක තීරණ ගැනීමේදී සහායට මේකෙන් ලබා ගන්න මේ MIS එකෙන් ලබා ගන්න වාර්තා අපිට උදව් කරගන්න පුළුවන්. පද්ධතිය සඳහා පුද්ගලයන් බඳවා ගැනීම. recruitment වැනි කාර්යයක් මේ සිස්ටම් එකෙන් සිද්ධ කරන්නේ. මේ සිස්ටම් එකෙන් කරන්නේ වාර්තා සැකසීම පමණයි. එතකොට පුද්ගලයෝ බඳවා ගන්න recruitment කරන්න මේ සිස්ටම් එක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට නොගැලපෙන පිළිතුර තමයි පද්ධතිය සඳහා පුද්ගලයන් බඳවා ගැනීම. දැන් අපි යමු 22 වෙනි ප්‍රශ්නෙට. තීරණ ගැනීමේ සහාය පද්ධතියක් දත්ත හැසිරීමට හිස්තැනක් භාවිතා කරයි. තර තීරණ ගැනීමේ සහාය පද්ධතියක් කියන්නේ decision support system එක. එතකොට මේ ඉංග්‍රීසි මාධ්‍ය ටෙක්ස්ට් බුක් එකේ මම ලබාගෙන තිබෙන කොටසේ තියෙන්නේ decision support system DSS.
මේකෙන් කරන්නේ combine data and analytical models or data analysis tools to support semi-structured and unstructured decision making. එතකොට තීරණාත්මක ආධාර පද්ධති දත්ත හා විශ්ලේෂණ ආකෘති හෝ දත්ත විශ්ලේෂණ මෙවලම් ඒකාබද්ධ කොට අර්ධ ව්‍යුහගත නොවන තීරණ ගැනීමේදී සහාය වෙනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. එතකොට මේ තීරණවලට මිල මට්ටම් තීරණ කිරීම, නිෂ්පාදනය පිළිබඳ ගන්න තීරණ, මේ හැම දෙයකටම decision support, ඒ කියන්නේ decisions ගන්න support එකක් විදිහට මේ system එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තීරණ ගැනීමේ සහාය පද්ධතියක් ලෙස දත්ත ඇසුරීමට ආකෘති පාවිච්චි කළා තමයි analytical models පාවිච්චි කරලා අපිට පෙන්නනවා මේ තීරණය ගත්තොත් කොයි විදිහටද සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අද දවසේ මෙච්චර items ගානක් හැදුවොත් මේ සතිය අවසානයේ වෙද්දී අපිට items කීයක් හදාගන්න පුළුවන්ද මෙන්න මේ ප්‍රමාණයේ staff එකක් පාවිච්චි කරලා. එතකොට ඒකට ආකෘතියක් මාර්ගයෙන් අපිට මේකට තොරතුරු ගන්න මේ සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන් අපේ හැම ප්ලෑනින් කටයුත්තකදී. එතකොට ආකෘති එහෙම නැත්නම් මොඩල්ස් පාවිච්චි කරලා තමයි තීරණ ගැනීමේ සහාය පද්ධතියක් එහෙම නැත්නම් decision support system එකක කාර්ය සිද්ධ වෙන්නේ. දැන් අපි යමු 23 වෙනි ප්‍රශ්නෙට. Dimension attributes and measure attributes. ලෙස ආදර්ශනය කළ හැකි දත්ත මල්ටි ඩයිමෙන්ෂනල් දත්ත ලෙස හැඳින්වේ. එතකොට දත්තවල තියෙන්න පුළුවන් අපිට ඒ දත්ත දකින්න පුළුවන් ක්‍රම කීපයක්. දත්තයක් කිව්වහම සාමාන්‍ය අගයක් පමණක් නෙමෙයි. ඒ දත්තයට හා සම්බන්ධ වෙච්ච වෙනත් මාන හා මිනුම් තිබෙන්න පුළුවන්. දැන් මේ පල්ලෙහෙන් මම දක්වලා තිබෙන්නේ ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ කොටසක් නෙමෙයි. නමුත් මේ කියන අදහස පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනම දත්තයක් අපි මේ කම්පැරිසන් එකෙන් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න මේ පරිගණක විකුණන ආයතනය. එතකොට ඒගොල්ලන්ගේ පරිගණක වර්ග තුනක් තියෙනවා. ස්ටෑන්ඩඩ් PC තියෙනවා, එක්සිකියුටිව් PC තියෙනවා, ඇම්බැසඩර් PC කියලා අපි හිතමු මොඩල්ස් තුනක්, වර්ග තුනක් තිබෙනවා. එතකොට මේගොල්ලෝ මේ පරිගණක දැනට නගර දෙකක විකුණනවා. ටෝකියෝ සහ රෝම්. එතකොට මේ එක් එක් පරිගණක එක එක මාසෙදී විකුණුම් සිද්ධ කරලා ඒ ලබාගත් අගයන් තමයි මෙතන දක්වලා තිබෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ දත්තය සැලකුවාම මේ 4472 කියන දත්තය සැලකුවාම මේකේ dimension attributes සහ measure attributes තියෙනවා. එතකොට මේ 4472 ටෝකියෝ වල කොච්චර විකුණුනාද, රෝම් වල කොච්චර විකුණුනාද, ඒක ජනවාරි මාසේ පළවෙනි සතිය කොච්චර විකුණුනාද, දෙවෙනි සතිය කොච්චර විකුණුනාද කියන ඒ අදහස ලබා ගන්න මේකේ dimension ගොඩක් තිබෙනවා. ඒක මේ පිටිපසට දිගට ඇඳලා තියෙනවා. ඒකට ඕනම දත්තයක් අපිට මෙන්න මේ ආකාරයෙන් විශ්ලේෂණය කරන්න පුළුවන්. අපිට පුළුවන් එක්සිකියුටිව් PC එකයි ස්ටෑන්ඩඩ් PC එකයි අතර සංසන්දනය කරලා බලන්න. ඒකට වැඩියෙන්ම විකුණන්නේ මේක. ඊට පස්සේ අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් මේ ස්ටෑන්ඩඩ් PC එක ජනවාරි මාසේ විකිනලා තිබුණු ප්‍රමාණයත් එක්ක බලද්දි පෙබරවාරි වෙද්දි ඒක සෑහෙන ඉහළ ගිහිලා තියෙනවා. නමුත් ආයි ඊට පස්සේ මාසවලදී ස්ථාවර තත්යකට පැමිණලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට මාන ගුණාංග එහෙම නැත්නම් dimension attributes එහෙම නැත්නම් මිනුම් ගුණාංග විදිහට මේක දක්වලා මේ දත්තය අපිට වඩාත් ඵලදායී විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි software වල මේ database සම්බන්ධ software වල මේක අඩංගු වෙන ක්‍රමවේදයක්. එතකොට මේ data එකක් අපිට බහු මාන තියෙන එහෙම නැත්නම් multi dimension තිබෙන. කියන්නේ එක මානයක් විතරක් නෙමෙයි. බහු මානයක් විදිහට දකින්න පුළුවන්. multi dimensional data එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි 24 වෙනි ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ උත්තරේ විදිහට ලබා දීලා තියෙන්නේ දත්ත කැණීම එහෙම නැත්නම් data mining. එතකොට අපි මෙතන මම ලබාගෙන තිබෙනවා සිංහල මාධ්‍ය ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ මොනවද මෙතන ලබා දීලා තිබෙන්නේ කියලා.
දත්ත කැණීම් මෘදුකාංග විශාල දත්ත සංචිතවල සැඟවුණු රටා සහ සම්බන්ධතා සොය. එතකොට දත්ත කැණීම් අනාගත ප්‍රවණතා හා සැසිරීම් පුරෝකථනය කරයි. ව්‍යාපාර කළමනාකරුවන්ට ක්‍රියාශීලී දැනුම මත පදනම් වූ තීරණ ගැනීමට ඉඩ සලසයි. එතකොට data mining කියන්නේ ක්‍රියාවලිය. එතකොට මේකෙන් අපි දත්තවල තියෙන සැඟවුණු රටා සහ සම්බන්ධතා තමයි සොයාගන්නේ. එතකොට සත්‍ය දත්ත කැණීම් මෘදුකාංගය කලින් නොදන්නා සම්බන්ධතා සොයාගනි. දත්ත කැණීම් හරහා ලබාගත නොහැකි අවබෝධයක් ලබා දී. මෘදුකාංග හඳුනා ගන්නා සැඟවුණු රටා සහ සම්බන්ධතා තීරණ ගැනීම සඳහා මඟ පෙන්වීමට සහ අනාගත හැසිරීම පුනර්කථනය කිරීමට භාවිත කරන්න පුළුවන්. එතකොට මෙතන තිබෙන අනිත් පිළිතුරු වලින් ක්‍රියාවලියක් සඳහන් වෙන්නේ නැහැ කිසිම එකක. data warehouse කියන්නේ දත්ත ගබඩා වර්ගයක්. data marts කියන්නේ data warehouse වල තියෙන දත්ත ගබඩා වෙන කොටස් වලට වෙන් කරලා තිබෙන අවස්ථාවක්. metadata කියන්නේ දත්ත පිළිබඳ හැඳින්වීමක් ලබා දීලා තියෙන අවස්ථාව. එතකොට මෙතන B විදිහට දක්වලා තියෙන data mining තමයි මෙතනදී තියෙන එකම ක්‍රියාවලියක් විදිහට තියෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි අනාගත ප්‍රවණතා සහ හැසිරීම් පුරෝකථනය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් data mining ක්‍රියාවලියෙන් තමයි දැනට සිදු වෙලා තියෙන්නේ කොහොමද මේ දේ. එම නිසා අනාගතයේදී මේක කොහොම වෙන්න පුළුවන්ද කියලා ඒ අවශ්‍ය තීරණ ගන්න data mining ක්‍රියාවලිය අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි කොටසේ දැන් අපි 25 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ අපි කතා කරන්නේ IoT. එහෙම නැත්නම් Internet of Things. ඒතර Internet of Things කියවහම මෙතන දක්වලා තිබෙනවා people, process, security, things. එතකොට Internet of Things. එහෙනම් දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. එතකොට ඉන්ටර්නෙට් එකේ ගොඩාක් අපි මෙතන විස්තර මේගොල්ලෝ ලබා දීලා තියෙනවා Internet of Things ගැන. ඔයගොල්ලෝ මේක කියවලා බලන්න. එතකොට මේ අන්තර්ජාලයම තමයි. නමුත් කලින් අන්තර්ජාලයේදී අපි කතා කරේ අන්තර්ජාලයේ වෙබ්සයිට්ස්, වීඩියෝස්, ඒ වගේ ইনফরমේෂන් තියෙනවා කියලා. හැබැයි දැන් අද වෙනකොට අපි අන්තර්ජාලයේ ඒවට අමතරව things එහෙම නැත්නම් වෙනත් දේවලුත් අන්තර්ජාලයට එක් කරලා තිබෙනවා. එතකොට ඒ දේවල් එක් කරලා තියෙන ඒ දේවල් ඒවා එක් කිරීමේදී සිකියුරිටි එක කොහොමද බලපාලා තියෙන්නේ සහ ඒවා කොයි විදිහේ ක්‍රියාවලියක්ද මේ අන්තර්ජාලය තුළ සිද්ධ කරන්න කියන ඒ කොටස් ඔක්කොම මේකට අන්තර්ගතයි. එතකොට මේකට අන්තර්ගත වෙන්නේ නැත්තේ අන්තර්ජාලයට එක් කරන්නේ නැත්තේ පුද්ගලයන්ව තමයි කරන්නේ නැත්තේ. එතකොට අපි සියලුම දේවල් අනිත් දේවල් එහෙම නැත්නම් Internet of Things අන්තර්ජාලයට එක් කරලා පාවිච්චි කරන. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ මහජනයා. එහෙමත් නැත්නම් මේකට අයත් නොවන්නේ people කියන component එක. අනිත් දේවල් අන්තර්ජාලයට අවශ්‍ය වෙනවා. ඒතර අන්තර්ජාලයේ මේ හැම දෙයක්ම අදාළ වෙනවා. ජංගම දුරකථන, මෝටර වාහන, ස්මාර්ට් පවර් මීටර්ස් මේ හැම දෙයක්ම අන්තර්ජාලයට දැන් සම්බන්ධ කරලා තියෙන නිසා Internet of Things කියන concept එක ගැන අපි මේ දවස්වල කතා කරමු.